සුබ සන්ධ්‍යාවක්. අපි මුණ ගැසෙන දවසද. පසුගිය සතිය අපි වැඩසටහන කළත් යම් යම් තාක්ෂණික දෝෂයන් තිබුණු නිසා සවන් දුන් ප්‍රමාණය අඩු වෙලා තිබුණ බව අපි දුටුවා. අපිට YouTube එකට දාලා තිබුණා. පස්සේ නරඹන්න නැති කියලා හිතනවා. එදා අහපු ප්‍රශ්නයක තිබුණා මේ මම කියපු සූත්‍ර දේශනාවල තියෙන මම කියපු වචනයක් පිළිබඳව ඒක පැහැදිලි කරන්න කියලා. එදා ඒක පැහැදිලි කළාට මං හිතන්නේ මදි කියලා කාලේ. ඒ නිසා අද මම කල්පනා කළා මේක දෙපැත්තටම පැහැදිලි කරන්න. ඒ කියන්නේ අයහපත සිදු වෙන පැත්තටයි යහපත සිදු කරන පැත්තටයි දෙපැත්තටම පැහැදිලි කරන්න කල්පනා කළා. එතකොට අපිට මේක ගැටලුවක් විසඳා ගන්නටත් නැත්නම් අමාරු වැටෙන තියෙන මොහොතක ඒක වළක්වා ගන්නත් ධර්මයේ පිළිබඳ පළල් අවබෝධයක් ලබා ගන්නත් දෙකටම උදව් වෙනවා කියලා තමයි මම මගේ අත්දැකීම් තුලින් දන්නේ. විතර්කණය කියන්නේ සොයා බලනවාට. අනිත්‍යර්ථකය කරන කියන්නේ නැවත සොයා බලනවාට. විචාර කියන්නේ සාමාන්‍යයෙන් ග්‍රන්ථ විචාර කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් දකින්නට වඩා ගැඹුරින් දකින්න එකනේ විචාර කියලා කියන්නේ. අනුවිචාරණය නැවත නැවතත් නෝනින් තීක්ෂණ නෝනින් බලනවාට. ඒ වගේම අනුපෙක්ඛණය කියන්නේත් එහෙම තමයි. නැවත නැවතත් සිතට උදලා බලනවාට. මනසානුපෙක්ඛණය. එහෙම වචනේ තේරුම් ගත්තට මදි. වචනට අර්ථය නෙමෙයි අපට අවශ්‍ය වෙන්නේ. මම මෙහෙම වචනයක් ගන්නම්. දැන් මේවා අනුවිතර්කණය, අනුවිචාරණය, මනසානුපෙක්ඛණය කලේ අද ඊයේ නෙමෙයි මම. වසර 40ක් තිස්සේ. මොකද්ද වෘද්ධක් තියෙනවා. ඒක සංසාරයෙන් ගෙන එකක් වෙන්නේ නැති. එහෙම නැත්නම් සතර වෘද්ධක් වෙන්නේ නැති මොකක් හරි. යම් අදහසකට අර්ථය දීලා තිබුණාට මට ඒක ගැලපෙන්නේ නැත්නම් මම එතන ඒක පිළිගන්නේ තව එහාට විමසිලිමත් වෙනවා. ඒක මේ මහානකම තුළ බොහෝ දේවල් තේරුම් ගන්න හරියට උදව් වුණා. ඒ අනුව මට ඕනේ වචනයක් අරගෙන ඔබට ඕන දේ පැහැදිලි කරන්න පුළුවන්. දැන් බලන්නකෝ මම මේ වගේ වචනයක් ගන්නවා. අප්‍රමාදේ. ඉතින් මම හිතනවා දැන් මේ දැන් කරන්නේ ඔබට ඇහෙන්න හිතන එක. එදා නම් තනියෙන් තමයි මේවා හිතුවේ. ඉතින් අපට පාසල ඇරිලා ගෙදර එන්න ප්‍රමාද වුණොත් සැර දානවා. පාසලට යන්න ප්‍රමාද වුණොත් ගේට්ටුව වහනවා. එහෙනම් ප්‍රමාද නොවන එක අප්‍රමාදය. එමය අපට අපේ භාෂාවට අනුව තේරෙන්නේ. නමුත් සිංහලෙන්නේ සිංහලෙන් තුනේ පාලි භාෂාවෙන් හොයන්න වෙනවා. එතකොට අපමාදෝ අමත පදං පමාදෝ මච්චනෝ පදං. දැන් හිතන්න වෙනවා. අනිකයි නැවත නැවත හිතනවා කියලා කියන්නේ. අමත පදං දුක නැති උතැනට පාර. මච්චනෝ පදං මරණයට පාර. එහෙම අපට ගන්න පුළුවනි. දැන් එතකොට ඒක කොහොමද යොදාගන්නේ? ජීවිත කාලෙම කාර්යාලයට අප්‍රමාද වී ගියොත් නිවාඩුවට නැත්තම් වැඩ කරපු කෙනෙක් වශයෙන් ප්‍රශංසා ලිපියක් හම්බ වෙයි. ඒ අරුණහම අපේ ජීවිතේ කටයුතු වල අප්‍රමාද වීම ලෞකික අභිවෘද්ධිය සඵල වීමට කාරණයක් වෙනවා වරුණාම අමත පදම් වෙන්නේ නැහනේ. දැන් මෙතන තව වචනයක් එනවා ඊට පස්සේ. සිහියෙන් කටයුතු කිරීමයි කියනලද අප්‍රමාදය. එහෙනම් සිහියෙන් කටයුතු කිරීමයි කියලා අප්‍රමාදය නම් අසිහියෙන් කටයුතු කිරීමයි කියන ප්‍රමාදය. ඊළඟට තවත් වචනයක් හම්බ වෙනවා.
මේ නිවන් කියන එකේ තේරුම සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් Tamanට හමු වෙන දෙයක්. ඒ සෝවාන් ආදී මාර්ගඵල තියෙන්නේ කාටද? ගෙදර ඉන්න අයටද, හාමුදුරුවන්ටද, ස්ත්‍රී පුරුෂ කාටද? තව හොයාගන්න වචනයක්. මොකද්ද හොයාගන්නේ? අත්තිවික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා. සම්මාදිට්ඨියක් තියෙනවා කෙලෙස් සහිතයි, වෙනට නැඹුරුයි, නමුත් දුක් විපාකක් තියෙනවා ඒකේ. දසවස්තුක සම්මාදිට්ඨිය. ඒ වගේම අත්තිවික්කවේ සම්මාදිට්ඨිය අරිය අනාසව අලෝකෝත්තර මග්ගංගා. මානේ සම්මාදිට්ඨියක් තියෙනවා ආර්යයි. ආසාවෙවත් දුක් වලට හේතු නැති වෙන සුළුයි. ලෝකෝත්තර මාර්ගාංග වලින් යුක්තයි. අන්න සෝවාන් ආදී මාර්ගඵල තියෙන්නේ ආර්ය සම්මාදිට්ඨිය. දසවස්තුක සම්මාදිට්ඨිය කියන්නේ පෘථග්ජනයාට. මව් කුසින් බිහි වුණ තැන් පටන් මරණ තුරුම කෙනෙක් ඉන්නවා කියන එක තුළ පව්පින් දෙක විශ්වාස කරලා පවෙන් වැළකීමට තමයි දසවස්තුක සම්මාදිට්ඨිය කියන්නේ. දසවස්තුක සම්මාදිට්ඨිය තුළ ප්‍රමාදය තියෙනවා. පවෙන් ප්‍රමාදය තියෙනවා, පිනෙත් ප්‍රමාදය තියෙනවා, ධානයෙත් ප්‍රමාදය තියෙනවා. ඒ කියන්නේ පවෙන් අපාය ගියා වුණාම නිවනටපත් උනේ නැහනේ. පිනෙන් දිවි ලෝකෙ ගියාම නිවනටපත් උනේ නැහනේ. ධානයෙන් බඹලෝ ගියාම නිවනටපත් උනේ නැහනේ. එහෙනම් ඒ අපාගත පුද්ගලයාත් මැරෙනවා, දෙවියොත් චුත වෙනවා, බ්‍රහ්මයොත් එතනින් චුත වෙනවා. මච්චනෝ පද. මරණේ පාරෙන් ගැලවිලා නැහැ. මරණේ පාරේ ගැලවෙන්න නම් මොකද වෙන්න ඕන? බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි උන්වහන්සේ වදාළ පරිදි අපි අප්‍රමාද වෙන්න ඉගෙන ගන්න ඕන. අනික ආර්ය සම්මාදිට්ඨිකයාටයි අප්‍රමාද වෙන්න පුළුවන්. ආර්ය සම්මාදිට්ඨිකයා කියන්නේ කවුද? ඔය දසවස්තුක සම්මාදිට්ඨිකයා ඉන්නේ ස්ත්‍රී පුරුෂ කිහිපයද වශයෙන් පුද්ගලයා. පුද්ගලයෙක් මව්කුසෙන් බිහිවුවෙන් පටන් මරණ තුරුම ඉන්නවා. එයාට තමයි නමක් හම්බ වෙන්නේ, උපැන්න සහතිකකම, විවාහයක්, දරුවෝ, මරණ සහතිකය දක්වා එක්කෙනෙක් ඉන්නේ. නමුත් තථාගතයන් වහන්සේ ආර්ය සම්මාදිට්ඨිය දේශනා කරද්දී ඕක නෙමෙයි තියෙන්නේ. අන්න ඒ කාරණේ තේරුම් ගත්තේ නැතුව එතකොට බුදුන් වහන්සේ වදාළ අප්‍රමාද වෙන්න පුළුවන් ආර්ය සම්මාදිට්ඨිකයටයි. මොකද මාර්ගඵල ලැබෙන්නේ අමත පදන් හම් වෙන්නේ ඒගොල්ලොන්ටනේ. මම මේ ගලපන හැටි කියන්නේ. ළමා කාලේ නෙමෙයි පැවිද්ද මුලින් ඉඳලම මේ වචනයක් හම්බ වුණාම මේ වචනේ අර්ථය ගැඹුරට හොයන හැටි. ඒකනේ විතක්ක ਵਿਚාරණය කියන්නේ. අනුවිතර්කණය අනුවිචාරණය. දැන් අන් එතන හමු වෙනවා ඊට පස්සේ. ආර්ය සම්මාදිට්ඨිය දේශනා කරලා තිබෙන්නේ කොහොමද? ස්ත්‍රිය මුල් කොටගෙන පුරුෂයා මුල් කොටගෙන නෙවෙයි. ගිහියා පැවිද්දා මුල් කොටගෙන නෙවෙයි. චතුස්සත්‍ය සම්මාදිට්ඨිය කියලා කියනවා. එහෙම නැත්නම් පංචස්කන්ධය තුළ. පංචස්කන්ධ විග්‍රහය පැහැදිලි කරනවා. කයනම් අවුරුදු 60ක් 70ක් තියෙන්න පුළුවෙනි. එහෙනම් පුද්ගලයෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නැහැ. සිත යයි කියනු ලැබේද, මනස යයි කියනු ලැබේද, විඥානය යයි කියනු ලැබේද? වඳුර අත්තක් අල්ලලා අනික් අත්තට පන්නකොට මේක අතාරිනවා වගේ සිත මොහොතක් පාසාම අරමුණෙන් අරමුණට වෙනස් වෙනවා කියන එක. ඒ අරමුණක් තුළ වේගයෙන් වෙනස් වෙන අරමුණ තුළ සිදුවන ක්‍රියාවලියක් තමයි පංචස්කන්ධ කියන්නේ. හරිද? එතකොට ලෝකයා පංචස්කන්ධය කියලා කයට කිව්වට බමුණන්ගෙන් ගෙන ආපු බුද්ධ ආගමේ පංචස්කන්ධේ රූප කියන්නේ ශරීර, නාම කියන්නේ වේදනා, සංඥා, සංකාර කියවට සත්‍යට්ඨාන පුත්‍ර සූත්‍රය ආරම්භ වෙලුවහම ඇහැ කන නාසය දිව කය මුල් කරගෙන තමයි වේදනා 6, සංඥා 6, සංකාර 6, විඥාන 6 පහළ වෙන්නේ කියලා තියෙනවා. එනම් මේ රූපය මුල් කරගෙන වේදනාව, කනේ ශබ්දය මුල් කරගෙන වේදනාව. ඒ රූප වේදනා සංඥා සංකාර පහළ වෙන්නේ ඇහැ තුළ. ඇහි සිත තුළ. ශබ්දයක් ශබ්ද හම් වෙන කනේ සිත තුළ. ඒක නම් පංචස්කන්ධ දරවල් 6ක් පහළ වෙන්නේ. ඒක වන්නේ මොහොතක් පාසා.
ඒක වහින් කරන කණෙන් සිතට සිතෙන් නාසයට මාරු වෙනවා අරමුණු. එහෙනම් ඒවට මොකුත් යන්නේ නැහැ ඉන්නේ ආට. එහෙනම් මේ පංචස්කන්ධය තුළ තමයි ප්‍රමාදය අප්‍රමාදය තියෙන්න ඕන. ඔය ගැඹුරු වීම අනුවිචාරණය ඊට පස්සේ අනුවිතර්කණය අනුවිචාරණය. දැන් මේක තුළ ප්‍රමාදය අප්‍රමාදය දෙක කියන්න පුළුවන් වෙන්න ඕන. ඒක තමයි මනසානුපෙක්ඛණය කියලා කියන්නේ. සිත තුළ බලන එක. එතකොට ඒ සම්බන්ධයෙන් තේරෙන්න ඕන. මේ අරමුණ තුළ සිදුවෙන සිද්ධිය අපි රූපයක් බලනවා සද්දයක් අහනවා කියලා වචන කතා කරන්නේ. අපිට තරහ එනවා බය ඇති වෙනවා දුකක් ඇති වෙනවා ආසාවක් ඇති වෙනවා කියලා කතා කරලා ඊට එහාට ඒක ගැඹුරින් තේරෙන්නේ නැහැ. සිතට යොදන්න ඕනේ. සිතට වෙන හැටි. ඒකට එහෙනම් අන්න ඒකෙදි පමාද විහාරය කියන එක අහු වෙනවා. පෘථග්ජන පුද්ගලයා හැමෝම කවුද පමාද විහාරේ. ඔවුන් ඒ නිසා මරණයටපත් වෙනවා ඇරුණාම අමරණීය වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ ප්‍රමාද විහාරයේ තියෙන දුක නැත්තම් භවගාමීත්වය තේරෙනවා නම් ඔහුට අප්‍රමාද විහාරී වෙන්න ඕන වෙනවා. සිතට බලපුවාම. මොනවද හිතට යොදන්න ඕන? සිත තුළ යමක් ක්‍රියාත්මක වෙන හැටි. මේ අපලන ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඕන. මොකද සමාජයේ හිතන විදිය නෙමෙයි ඇතුලේ සිද්ධිය. ඔබ හිතනවා නේද මේ බාහිර ලෝකේ තියෙන දේවල් නිසා ඔබට කරදර දුක එන්නේ කියලා? මව්පියන් මේ යාම, ඥාතින් කරදර වීම, එහෙම නැත්නම් බඩු මිල ඉහළ යාම, පහළ යාම, වැටුප් පඩු වීම ඔබට හරියට දුක් දෙන කාරණා. එහෙම නැත්නම් ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා කියන කාරණා ලෝකේ තියෙනවා. ඒවා තමයි අපට දුක් ගෙනත් දෙන්නේ. එහෙම තමයි ලෝකයා හිතන්නේ. නමුත් මට එහෙම එකද වෙන්න බැරි වෙනවා. ඇයි? ඔබ ගොඩක් පොත් කියවන කෙනෙක්. විශේෂයෙන් තථාගත දේශනා සංසන්දනය කරන කෙනෙක්. එතකොට මට හම් වෙනවා පෘථග්ජන පුද්ගලයා තමයි අටලෝ දහමේ කම්පා වෙන්නේ. ආර්ය පුද්ගලයාටත් අටලෝ දහම තියෙනවා කම්පාවක් නැහැ. ඒකට පෘථග්ජන පුද්ගලයාට අටලෝ දහමේ කම්පාව දුක තියෙනවා. ආර්ය පුද්ගලයාට දුක නැහැ. අටලෝ දහම තියෙනවා. එහෙනම් අටලෝ දහම නෙමෙයි දුක ගැන දෙන්නේ. අටලෝ දහමට කියන්නේ නැත්තම් බාහිර ලෝකෙ සිදු වෙනවට කියන්නේ ප්‍රත්‍ය කියලා. පුංචි ප්‍රත්‍ය. මනෝරුබ්බංගමා ධම්මා කියන එකේ තේරුම ගැටලුව තියෙන්නේ හිතේ. ඒ හිතේ ගැටලුව තියෙන කෙනා තමයි පෘථග්ජනයා විඳවනවා. හිතේ ගැටලුව निराකරණය කරගත්ත කෙනාට බාහිර ප්‍රත්‍ය වලට අවුලවන්න, කලබල කරන්න, නොසන්සුන් කරන්න දෙයක් හිතේ නැහැ. අන්න එතන ඊට පස්සේ හොයන්න වෙනවා. ඉතින් මේකට නිකන් කියනවට වඩා ශාස්ත්‍රීය පෙළක් තියෙනවා. ඇහැ තුල, කන තුල, නාසය තුල, දිව තුල ශාස්ත්‍රීය පෙළක් තියෙනවා. එකින් එකට රත් වෙලා වෙන හැටි. දැන් පෘථග්ජන පුද්ගලයා ගාව මේ ඇහැ තුල, කන තුල, නාසය තුල ප්‍රමාදය වෙන හැටි මම කියලා දෙනවා. පව තුල, පින තුල, ධානය තුලත් ඒක තමයි. එතකොට ඒක ඔබ තුලට යොදලා බලන්න මෙහෙම වෙනවද කියලා. ඒකයි අර මනසානුපෙක්ඛණය කියන්නේ. ඒක ඊට පස්සේ මට සිංහලෙනුත් කියන්න පුළුවන් මේක වෙන්නේ මෙහෙමයි කියලා. ඔබේ පෞද්ගලික ගැටලුවක් මොල් කොටගෙන. එතකොට තේරෙන්නේ ඔය නෝනයි මහත්තයයි දබර වෙනවා. එහෙම නැත්නම් දේශපාලන ප්‍රශ්නයක් දෙගොල්ලක් දබර වෙනවා. එහෙමත් නැත්නම් තව මොකක් හරි වගේ අවුලක් හදාගන්නවා ඉඩම් ප්‍රශ්නයක් මත. සරම්ගලයක් මත හරි. එතකොට ඒක ප්‍රශ්නයක් කොටගෙන දුරදිග යන ආකාරය තේරෙනවා නම් වැරදි පැත්තට යන ආකාරය තේරුණාම අතාරින්න පුළුවන්. බැලුවේ නැත්නම් ඒක වෙන හැටි පෙනුනේ නැත්නම් දුරදිග අමාරු වැටෙනවා.
දැන් මම දකිනවා මෙහෙම දෙයක්. ඒ චිත්‍රපටයක තියෙන්නේ. කවද්ද කොහෙද කියලාත් කියන්න පුළුවන් නේ මොකුත් තෝර නැහැ. කාතිකාචාර්යවරයෙක් වූ මහාචාර්යවරයෙක් වෙන ස්වාමි පුරුෂයා වැඩ ඇරලා එනකොට දකිනවා තමන්ගේ බිරිඳ වෙනත් කෙනෙකුගේ කාර් එකක යනවා. දැන් කේන්තියෙන් ගෙදර ඇවිදින් වරෙන්කෝ අද එහෙම ඊට පස්සේ හිතන්නේ වරෙන්කෝ මං හොඳ වැඩක් කරන්නම්කෝ කියලා තමයි දැන් සූදානම් වෙලා ඉන්නේ. දැන් ඔහුට යමක් පෙන්නනවා කරන හැටි. අවහම සැරවැර කරලා ගහලා ඝාතනය කරනවා. දැන් ඝාතනය කළන් පස්සේ පශ්චාත්තාපයේ අත් දෙකේ ලේ ගෑවිලා කල්පනා කර කර ඉන්නවා. දැන් මේ කරන හැටි හිතලයි මේ තියෙන්නේ තාම. මෙහෙම කරොත් ඊට පස්සේ අන්තිමට ඒ දුරදිග ගියන් පස්සේ දැන් මම වැරුණාම වේදක් නැහැනේ පශ්චාත්තාපය. එතකොට අර ගැටලුවක් ඒගොල්ලොන්ට තිබුණේ විසඳගෙන ඒ හිටපු යාළුවා අතහැරලා බිරිඳ ගෙදර එනවා. ඇත්තටම. දැන් මරුවොත් වෙන දේ දන්න නිසා මොකද කරන්නේ? බිරිඳට සමාව දෙනවා. මේ අවුරුදු 20ක් විතර කාලේ දුහුළු මලක් කියලා චිත්‍රපටයක් බලලා ඒක තිබිච්ච කතාවක් ඔය කිව්වේ. එතකොට කල් තියා හිතුව නිසා ඒකෙන් ආදීනව පෙනුන නිසා අර වැඩේට ගියේ නැහැ. ඔබට පුළුවන් නම් ඔය මම එහාට කියන්නම් පස්සේ වෙලාව අරගෙන දැන් මේ තථාගත පෙළ සංයුත්ත නිකායේ මේ සලායතන වර්ගයේ සහ කන්දක වර්ගයේ 100,000 ගණන් සූත්‍රවල තියෙන්නේ. ඒක පොතේ තියෙන පෙළ අපේ ඇහැට ඇහි කනේ නාසයේ සිදුවෙන හැටි යොදලා බලන එක තමයි මනසානුපෙක්කණය කියන්නේ. සිතට යොදලා බලන්න වෙනවා. දැන් බලන්න. කරවල වුණොත් එහෙම මේ මොහොතේ ඔබ මා කවුරුත් පේන්නේ නැහැ. එන යමක් පේන්නේ ආලෝකයෙන්. පේන්නේ නම් ඇහැට. ඉදිරියෙන් දෙයක් තියෙන්නත් ඕන. ඇහැ පේන්නත් නැතිබුණ නැත්තම් පේන්නෙත් නැහැ. ඒ නිසා මේ ආලෝකයේ වැටිලා යම් දෙයකට එකෙන් එන ආලෝක කිරණ ඇහැ ඇතුළට ගමන් කරොත් ඇහැ ඇතුලේ මම මේ කැඩව මේ මෙන්තුරේ ඔබට පේනවා වගේ ඔබ කැඩවතින් බලනකොට ඔබේ ශරීරය කැඩපතත් තුළ පේනවා වගේ ඇහැ තුළ හැදෙනවා සෙවණැල්ලක්. ඒක තමයි ගෝචර රූපය කියන ඉස්සරහ තියෙන එක නෙමෙයි. අරක බිම්බය මේක පටිබිම්බය. ඇහි අරමුණු ගන්න පුළුවන් තැන. දිවි බව මැරිච්ච පුද්ගලයාට නැති අපට ඒ මොහොතේ පිහිටන මේ අලුත් ප්‍රසාදය. ඒ ප්‍රසාදයේ මත ගෝචර රූපය තියෙනවා පරණ මතක් කරලා දෙනවා හතුරද මිතුරු දාදී කියලා. ඒ කොටස තමයි දැන් මේ පස්ස වෙන්නේ. දරුවෙකුට ස්පර්ශ වුණාට හතුරෙකුත් නැහැ මිතුරෙකුත් නැහැ ගැටෙන්න කාරණේකුත් නැහැ. වැරදි පැත්තට එනම් තමන් එකතු කරගත්ත කාරණා ටික බැඳීම හෝ ගැටීම හෝ අවිරුද්ධකම පස්ස ස්පර්ශ වෙනවා. දැන් අපි ඉස්සරහ කෙනා විඳිනවා කියලා කොට අර හදාගත්ත එක තමයි විඳින්නේ පස්ස වච්චා වේදනා. විඳින්න ගියාම තමයි ඒක හොඳ නම් ඇලෙන්න අරකට නම් ගැටෙන්නේ. වේදනා පච්චා තණ්හා. තණ්හා වුණොත් තමයි ඒක ටිකක් අර තදින් ගැනීමක් සිද්ධ වෙන්නේ. අල්ලා ගැනීම ඔළුවට ගන්නවා කියලා කියන්නේ. උපාදාන. උපාදාන වුණොත් තමයි ඒක ආයස්සරයක් හිත මතක් වෙනකොට එන්න හිත ඇතුලේ හැංගෙන්නේ. බව. ඇහැ තුලත් ඕක ඇහැ තුල නම් චක්කොච්ච පටිච්ච රූපේච උප්පච්චක්ඛු විඥානං තින්න සංගති පස්සෝ. කනේ නම් සෝතංච පටිච්ච සද්දෝච උප්පජ්ජ සෝත විඥානං තින්න සංගති පස්සෝ. නාසයේ දිවේ කයේ සිතේ ඕන එකක්. පවේ පිනේ ධානය. තුනක එකතුව ස්පර්ශ වෙනවා ස්පර්ශ වුණාම විඳිනවා විඳින එකට ඇලෙනවා ගැටෙනවා. ඒ වේදනාපච්චය තණ්හා කියන එකේ ඇලෙනවා ගැටෙනවා දෙකම තියෙනවා. එතකොට මෙන්න මේක තමයි ප්‍රමාදය. ඔය ඔච්චර විස්තර කර ඒක කියන්නනේ මම.
තණ්හා පත්‍ය උපාදාන පත්‍ය භව කියන්නේ නැවත උපදින්න හේතුවක් ඉතුරු වුණා. එහෙනම් පව් ඉතුරු වුණා නම් අපාය යන්න ඕන, පින් ඉතුරු වුණා නම් දිව්‍ය ලෝක යන්න ඕන, ධානය ඉතුරු වුණා නම් බඹලෝ යන්න ඕන. ඔක්කොම උපාදාන. උපාදානස්සකෝ අහං වච්ච උප්පත්තිම් පඤ්ඤාපේ මම උත්පත්ති පනවන්නේ උපාදාන තියනවා නම්. උපාදාන පව් නම් අපායේ, පින් නම් දිව්‍යයන් අතර මිනිසුන් අතර, ධාන නම් බඹලව. මෙන්න ප්‍රමාදය. දැන් ඔබට ඕක තේරුම් ගන්න පුළුවන්. ඒකයි මම කිය අනුවිතර්කණය, අනුවිචාරණය, මනසානුපෙක්ඛණය. කලක්තර කරනකොට. දැන් අර පහුවෙලා ගෙදරින් එක හරි ගේට්ටුව වහුවට පස්සේ ඉස්කෝලේ යන එකද මේ තියෙන්නේ. සසරේ ප්‍රමාදය. අරමුණ තුල ඇලි ගැටි අවසන් නෙවෙයි සතරට බැඳෙන සංයෝජන වෙන එකට ප්‍රමාදය කියනවා. අය බණ තේරෙන්න වෙන මොකක්වත් ඕනේ නැහැ. මේ තමයි අපි කරන මෝඩකම. දැන් භවපත්‍ය මොකද? ජාති ජරා මරණ. තණ්හා උපාදාන භව නම් භව කියන එකේ තේරුම යලි හට ගන්න හේතු ඉතුරුනා. එහෙනම් හට ගන්නවා. මෙලොව වශයෙන්ත් හට ගන්නවා. ලෝභ දේශ මොහ වෛර ක්‍රෝධ මරණයටපත් වුණොත් එදින් එහාටත් හට ගන්න හේතු තියලා තියෙනවා. නේද? පෘථග්ජනයා නරක වුණත් හොඳ වුණත් ධාන වැඩුවත් මේ අරමුණ තුළ පංචස්කන්ධය පාවිච්චි කරන්නේ නැහැ. පෘථග්ජන කියන කෙනා. එහෙම දෙයක් දන්නේ නැහැ. නමුත් ඕක තමයි වෙන්නේ. සසරට ඇලෙන එක. දැන් ඉතින් ගැලවෙන්න දෙයක් නැහැ. දැන් මේක මෙහෙම නොකරනකොට යන තැන මොකද්ද? අපමාදව අමත පදං. සසරේ ප්‍රමාද වෙනවා කියන්නේ උන්ගේ සසර ඇවිදින්නට ඉස්සරහට පීවරක් තිබුණොත් ගමන යනවා වගේ තියන්න පව් තියන්න පින් තියන්න ධාන තියන්න ඔස්සේ යන්න පුළුවන්. නිවන වැහෙනවා සසරේ ඇවිදින්න වෙනවා. ඔය තමයි පමාදෝ මච්චනෝ පදං පදේ තේරුම. එතකොට ඒක අම්මගෙන් ගන්න පුළුවන්ද, ගුරුවරයෙක්ගෙන් ගන්න පුළුවන්ද, සාමාන්‍ය කෙනෙක්ගෙන් ගන්න පුළුවන් නේද? බෑ. ඒක අනුවිතර්කණය, අනුවිචාරණය කරලා ත්‍රිපිටකයට ගලපලා තේරුම් ගත්තේ නැත්නම් දේශනා කරන්න බෑ. කොච්චර කල් යන්න ඕනද? අවුරුදු 25ක් විතර මට නම්. ඔය අද මෙහෙ පහසුවෙන් කීවට පොත් ගලපාගෙන එනකොට අවුරුදු 25ක් විතර. දැන් ඕක තමයි ආයෝනිසෝ මනසිකාරය කියන්නේ. දැන් ඕකම අර මම උදාහරණයක් දීලා තියෙන්නේ මේ පන්දු එවනවා පන්දු යවන්න. දැන් මූණ දෙන්න ඉන්නේ පිටිකරු. ඒ පන්දුවෙන්මයි දැවි යන්නේ ඒකෙන්මයි ලකුණු රැස් කරන්නේ. හඳුනාගත්තේ නැත්නම් පිටේ දැවටි උඩ පන්දුවක්. කඩුලම කිරීමේ වරද. නැත්නම් කඩුල්ල කඩාන යන එක. දැක්කේ නැති නිසා. නමුත් ඒකම අඳුනගත්තොත් ඔලුවටත් උඩින් 6 පාරක්. බිම දිග ආරක්ෂිත පහරක්. නැත්නම් හතරේ පහරක් ඩ්‍රයිව්. එහෙම නැත්නම් ආරක්ෂිත පහරක්. left hand drive හරි මොනවා හරි. ඒ පන්දුවම නේද? ඒ හඳුනාගත්තාම ඒකෙන් ලකුණු ගන්න පුළුවන් නැත්නම් ඒකෙන් පරදිනවා. අන්න ඒ වගේ සසරේ කරපු පැත්ත තමයි මේ පෙන්වන්නේ මම. පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන, උපාදානපච්චය භව. මේක තමයි කරන්නේ, කරමින් ඉන්නේ. ඕකට තමයි පමාද විහාරය කියන්නේ. බුදුරජාණන් අපමාදෝ රතෝ විත්තු පමාදෝ බය දස්සිවා. අපමාදයට පිය කරන්නා වූ භික්ෂුව ප්‍රමාදී බය දකින්නවා. බය දකින්නවා කියන්නේ සතරට බැඳෙන එක. එහෙනම් අප්‍රමාදයට කැමති නම් අබබ්බෝ පරිහානාය පිරිහෙනවා කියන්න බෑ. ඔහුට නිවන ඔහු ඉන්නේ නිවන් ළඟ. නිබ්බානස්සයව සම්තිකේ. අර බලන්න දැන් ගාතාව ගැලපෙන හැටි. දැන් නිවන සමීපෙන හැටි අපි බලමු. ඇහැ තුල පෙන්නුවොත් කන තුල, නාසය තුල, දිව තුල, පව තුල, පින තුල, ධානය තුල ඕන එකක් තුල ඕක තමයි. පස්සවච්චය වේදනා. තින්නම් තංගති පස්සෝ පස්සවච්චය වේදනා. වේදනාපච්චය තණ්හා. අන්නේ තණ්හා උපදිනකොට ඒ තණ්හාව උපාදාන භවෙන්ට නොදෙනවට කියනවා අල්ලා නොගැනීම කියලා. අශේෂ විරාග නිරෝධ කියලා වචනයක් තියෙනවා. අශේෂ වෙන්න දෙන්නේ නැතුව ඒකෙහි පවතිනව ඇල්ම අතහරින්න පුළුවන් නම් තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය. උපාදාන නිරෝධයෙන් යලි හට ගන්න හේතුවක් ඉතුරු නොවි අවසන් වෙනවා භව නිරෝධ. භව නිරෝධෝ නිබ්බාන. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ අප්‍රමාදේ. අපමාදවමත පදං.
අරමුණක් පාසාම මේක ඉවර වෙනවා නම් එතන යන්නේ කොහාටද? නිවීමට. ඔන්න ඔය ආර්ය පුද්ගලයා මේ අරමුණු හේතු ඉතුරු නොකර අතහැරීම නැමැති මෙහා මාර්ගයේ යනවා. එතකොට උහුට මාර්ගඵල තියෙනවා. දැන් බලන්න අප්‍රමාදයට කොච්චර ලස්සන ගැඹුරක් තියෙනවද කියලා. මේ බුදුන් වහන්සේ හරිනේ. බුදුන් වහන්සේ කෙරෙහි විශ්වාස තියන අපි හොයන්න ඕන. නැතුව අර ඉස්කෝලේ මොකද මම පාඩම් කරගන්න නැත්තේ මට අවුරුදු 16 දී වෙන්නේ නැති. ගාතාව. මට මතකයි සාමාන්‍ය පෙළ ලියන කාලේ ඒ කාලේ අපිට ඕක තමයි තිබුණේ. නමුත් එතනද මම අද ඉන්නේ. නේ. එමේ ළඟදී මම කිව්වා අවුරුදු 20ක් 25කට ඉස්සෙල්ලා මට ප්‍රමාදයේ තේරුණා නම් ඉන් එහාට මම එක බණපතක්වත් කියවන්නේ නැහැ කියලා. හරි? ඉතින් අපමාදව අමත පදම් පමාදව මච්චුනෝ පදන්නේ. නිවන් මඟ හම්බ වෙනවානේ. මොහොත අප්පාසව මාර්ගඵලනේ හම්බ වෙන්නේ. යෝනිසෝ මනසිකාරය, අනුසෝ මනසිකාරය ධර්මයේ කියන්නේ මොකද්ද කියලා ගත්තොත් එහෙනම් මම පෙන්නනවා. ওই විදිහටම. ඒකදී මම අද කියපු කතාවක් කියන්නම්. යමෙක් පෘථග්ජනද ඔහුට ධනය තියෙන්න පුළුවන්, කුලය තියෙන්න පුළුවන්, උසස්කම තියෙන්න පුළුවන්, පඬිතු උපාධි තියෙන්න පුළුවන්, පැවිදි වෙලා ඉන්න පුළුවන්, ජීව ඉන්න පුළුවන්. පෘථග්ජනද ඔහුට සසරුක් නිදීමට අවශ්‍ය ධර්මයේ සරණ නැහැ. අනාගත බුදුන්ගේ ශාසනය නිවන් දකින්න ප්‍රාර්ථනා කරන ඔක්කොටම ධර්මයේ සරණ නැහැ. එදාට තමයි හම්බ වෙන්නේ. නමුත් බුදුන් වහන්සේ ලෝකෙට පහළ වුණේ මිනිස්සුන්ට ධර්මයේ සරණ ලබා දෙන්න. ඉතින් තවත් පැය භාගයක් ගන්න වෙනවා ධර්මයේ ඉස්සරහ කරනවා ඊට වඩා වෙන දෙයක් කියන්නම් මම. දැන් ඔය සිද්ධිය අපි කතා කළේ අන්න දැන් එතකොට මේ වැඩේ වරද්දන්න නැතුව කටයුතු කරන එක තමයි අප්‍රමාද විහාරී. භික්ෂුවගේ කාර්යභාරය නිවන් මඟ යන උපාසක උපාසිකා ඕන කෙනෙකුට අනික් වැඩ කරන ගමන් සසරට අතහරින එක. සසරට නොබැඳී අවසන් කරන එක. පස්සේ නිවනක් හම්බ වෙනවනේ එතනම ඇතෑරෙන මොහොතක් පාසාම යන්නේ. දැන් අපි ගමු මෙහෙම. ඔන්න පේනවා මම. කේන්දරේ බැලුවා 15ක් ගැලපෙනවා 16ක් ගැලපෙනවා 4ක් ගැලපෙන්නේ නැහැ. දැන් ඉතින් එක්කන පෙම්මතුන් පෙම්මතියන් වෙලා ඉන්නේ. විවාහ වෙනවා. කවුද මේ විවාහ වෙන්නේ? ආර්ය පුද්ගලයනේ පෘථග්ජනයෝ. ආපු දවසේ ඉඳලාම දෙන්නට දෙන්න ඊට පස්සේ මොකද කරන්නේ? ඒ දෙන්නගේ අද හොයනවා. එකතු කරනවා ටික ටික. දැන් 1 2ක් වෙනවා 2 3ක් වෙනවා 3 4ක් වෙනවා ඊට පස්සේ කියනවා මේ ගෑනු එක්කෙනා මං හිතපු කෙනා නෙමෙයි පුරුමියා මං හිතපු එක්කෙනා නෙමෙයි. ඉතින් හිත ඇතුලෙන් යනවා ටික ටික. ගැලපෙන්නේ නැහැ. ඊපස්සේ මේ ගෙදර මට ඕන විදිහට වෙන්න ඕන කියලා පරිමය සැර දානවා ඔන්න. පුරුෂාධිපත්‍ය පතරනවා කේන්ති ඇවිදී. හරියත් ටිකක් සැර කෙනෙක් නම් කැත්තට පොල්ල හිටිනවා. සමහර විට එයා නැන්දමගේ පැත්ත ගත්තේ නැත්නම් ඔන්න ඊට පස්සේ ගැටමක් හට ගන්නවා. අම්මට සලකන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් යා ස්වාමි පුරුෂයාට එකතුනොත් එහෙම නැන්දම විවෘත වෙනවා. පුතා නෝනාට එකතුනොත් එහෙම අම්මා කියනවා ඕන්න අම්මාට වඩා ගැහිණි ලොකු වුණා. දැන් මේක දුරදිග ගියොත් මොකද වෙන්නේ? තරහ වෙලා ගෙදර යයි, කම්බුලට ගහයි ඊට පස්සේ දික්කසාද වෙයි. ආරම්භක වෙන පේනවද මේ අනු විතර්කණේ අනු ਵਿਚාරණේ මනසානුපෙක්කනේ මේ පාරේ ගියොත් වෙන දේ කල් තියා පේනවද අර අරයට පේනුණා වගේ දූලු මලක් එකේ ආචාර්යවරයාට එහෙම වුණා නම් මේක දුරදි කියන්න ඕනේ නවත්ත ගන්න ඕන ඉඩමක් තියෙනවා ඉඩමේ කොස් ගහක් තියෙනවා දෙවොල්ලක් ඉන්නවා ඉතින් ඕක එක පැත්තක වැටේ තියෙන්න පුළුවන් නමුත් දැන් ලොකු වෙනකොට වැටෙනවා. දැන් අර මනුස්සයන්ට තණ්හාවක් ඇති වෙනවා මේකේ භාගයක් ගන්න. ඒගොල්ලෝ හදලත් නැහැ. හදුවේ මේගොල්ලෝමයි. නමුත් මේ ඉල්ලනවා අයිතිය. මොකද ගහක් ලොකු වෙනකොට සාමාන්‍යයෙන් අඩි 10ක් විතරවත් අඩියක් හැම වැටේම හිටිනවා. අවංකවම දන්නවනම් Taman නෙමෙයි හැදුවේ කියලා දීලා නිකන් ඉන්න ඕනනේ. ඉතින් ඔකට ඊට පස්සේ දිනපතා හැන්දෑවට පාද අයිතිය කියා තරහ වෙනවා. හිත ඇතුලෙන් කල්පනා කරක ඉන්නවා. තව ඕනනම් ඇතුලේ තව මොනවද ලෑස්ති කරගෙනත් ඉන්නවා. දැන් ගහ කපන්න ආවොත් එහෙම මොකද වෙන්නේ? එතන පිහියනමක් නැත්තම් මාරකයක් එක්කෙනෙක් මැරිලා අනිත් එක්කෙනා හිරගියලා.
ඒ මොකක් නිසාද? අයිතියක් නැති විදිහට අයිති කියන්න ගිහින් බොරු කරන්න ගිය නිසා. නතර වෙන්නේ කොහෙද ගියාම? මේ ළඟ ප්‍රදේශයක හටගත් තිබුණ කඩයක්. ටිකක් දියුණු වුණා. ඒක දිහා බලන් ඉඳලා ටිකක් එහා පැත්තෙන් තව කෙනෙක් කඩයක් දැම්මා. දැන් දෙන්නම තරමක් දියුණුයි. හැබැයි දෙන්නට දෙන්න ගතු කියන කාරණා තියෙනවා. යන්නේ ණය දැන් දෙන්නට දෙන්න විරසකයි. ව්‍යාපාරයේදී. උන්ට මනසානුපෙක්කනේ තිබුණේ නැහැ. අනුවිතර්කන අනුවිචාරණේ තිබුණේ නැහැ. අර හිතරේ නැදී සැලසුම් කර කර හිටියා තරහෙන්. එන්න දවසකදී අර පුද්ගලයා ඇවිදින් මේ පුද්ගලයාට කඩුවෙන් කොටලා වෙඩි තබා ඝාතනය කළා. කේන්තියටපත් වුණ ඔහුගේ පවුලේ අය මේ පුද්ගලයාගේ ව්‍යාපාරය ගිනි තිබ්බා. ඒ එක්කෙනෙක් පරලෝ අනිත් එක්කෙනා හිරගෙදර. කාටද හරි ගියේ? මේ පාරේ ගියොත් වෙන්නේ මේකයි කියලා දුර දිග දැක්කනම් ඊට වඩා අතහැරලා ඉන්න තියෙන්නේ නැද්ද? ඔය කලකිරීම කියලා එකක් ඇති වෙනවා. හිත ඇතුලේ. අම්මා බැන්නාම හරි තාත්තා බැන්නාම හරි නැත්තම් ස්වාමියා හැර කරපුවා හරි බිරිඳ හැර කරපුවා හරි කලකිරීම. කායිකුරුණන් පස්සේ ඉතින් කල්පනා කරගෙන ඉන්නවා මොකද මේකට කරන්න ඕනේ. ඔය පුංචි දරුවෝ ටොපියක් හම්බුනේ නැහැ කියලා අඬ ඉඳා ගන්නම කලකිරෙන්නෙත් නැහැ කල්පනා කරන්නෙත් නැහැ. අඬ ඉන්නවා. නමුත් කරන්න දෙයක් තේරෙන්නේ නැහැ. ඉඳ ගියාම හිට හැරෙනකොට අරක ඉවරයි. අපි එහෙම නැහැ. අපි මේක කල්පනා කරලා මොකක් හරි කරන්න සැලසුම් කරනවා. මම හොඳට දැකලා තියෙන දෙයක් තමයි කවුරුත් එක දවසට සියදිවි නසා ගන්නෙ නැහැ. දිගු කලක් තිස්සේ හිත ඇතුලේ යන අදහසක් හිතලා රෝපණය කරලා බලවත් කරලා තමන් බලවත් කරනවා. මම ඉන්නේ නැහැ. ඉතින් නසා ගන්නවා වහ ටිකක් කබනවා හිගතාවක් කියනවා එක්කස හිතනවා. ඒ වෙයි නැවත හිතන්න මොකද කරන්නේ? ඒකට ජවන් එකතු වෙනවා ශක්තිමත් වෙනවා සිතුවිල්ල. එහෙම මාස 6ක් හරි අවුරුද්දක් හරි දෙකක් හරි ගියාපම ඔන්න අර තද අවස්ථාවක් එනවා පීඩනය. එදාට අර වේගය ඔක්කොම ටික එනවා. ගඟට පණී එල්ලිලා මැරි වහබොයි. එතෙන්ද යනවා කියලා තේරුණා නම් මේ හිත මෝර ඒක නවත්තලා දානවනේ. එහෙනම් ඒකෙන් ගැලපෙන්නටත් මේ අනුවිතර්කනේ අනුවිචාරණේ මනසානුපෙක්කනේ ඕන. මෙහෙම ගියොත් වෙනදී. ඒක පෘථග්ජන මට්ටමේදී යම් කිසි ගැටලුවකට ඒ නීතිය පිළිසරණක් නෙවෙන්නේ. කොස් ගහ සම්බන්ධයෙන් හරි මොකක් හරි. එහෙනම් මේ දුරස්ත වීම කියන එක ඈත් වීම කියන එක පෘථග්ජනයන්ගේ හිතේ තියෙන උපන්ගෙයි දෝෂයක්. ඇද පළදුමනේ හොයන්නේ වැරදි හොයන්න ගන්නෙ. ඒ නිසායි මම කියන්නේ ඔය පොරොන්දම් 15 ගලපලා ගත්තට හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ පොරොන්දමක් තියෙනවා මේ කේන්දරයක් කොටු 15ක් නැහැ 12ක් නැහැ. කිසි පොරොන්ද මොකුත් නැහැ. ඒ වගේම අර 12ක් තියෙන කේන්දරෙත් නෙවෙයි 4යි තියෙන්නේ කොටු. සමසද්දා සමසීල සමත්‍යාග සමපඤ්ඤා. අන්න එතකොට දෙන්නෙක් එකතු වෙන්නේ ගැළපෙන ඒවැක්. දැන් කතා බහ කරලා හිනා වෙලා විසඳ ගන්නව ඇරුණාම රවල බැලිල්ලක් ඇදපදු හේවිල්ලක් නැහැ. ඉතින් වට මට පෞද්ගලිකව කියන්න පුළුවන් අහවල් තැන මෙහෙමයි වුනේ කියලා. එහෙම මොකුත් කියන්නේ නැහැ මම. ඒ නිසා මේ පණින්ට පෙර හිතා බලනවා. මේ පාරේ ගියොත් මොකද වෙන්නේ කියලා තේරෙනවා නම් දික්කසාදයෙන් මිනිමරුවකින් කෙලර වෙන්නේ කියලා. එහෙනම් මොකටද මේ සැලසුම ගහන්නේ? අතැරලා නිකන් ඉන්න ඕනනේ. සමහර විට පොඩි ලාභයක් ලබන්න ගින් ජීවිත 4ක් විතර නැති වෙනවා. 2ක් විතර. ඒ වගේ අවස්ථාවක හිත එඩ දෙන්නේ නැහැ. කොටසක් ගන්න එකේ ලාභය කල්පනා කරනවා. ගැටුමකට ගිහින් ගැටුමක් කියන්නේ තනි පාක්ෂික නේ දෙපාර්ශ්විකයි අනිත් පැත්තත් නිකන් ඉන්නේ නැහැනේ. ඔය සමහර අය කියන්නේ අපි ළමයි වඩාගෙන ආවේ නැහැ කියලා. ඒ කියන්නේ ඕන වලියකට ලෑස්තිලා කියලා කියන්නේ. ඒ වෘත්තජන සමාජයේ ප්‍රශ්න විසඳන හැටි. එසා ඔබටත් මේ ඔබේ ජීවිතේ කලකිරීමක් තියනවද? බිරිඳ සමග ඈත්වීමක් තියනවද? මව්පියන්ගෙන් ඈත්වීමක් තියනවද? නැත්නම් ප්‍රධාන ආයතනයේ ප්‍රධානියත් එක්කලා තියනවද කොක්ක දාගෙන ඉල්ලක්? මොනවා කරගත්තත් ටික ටික ඈත් වෙන එක තමයි වෙන්නේ මේ ඝර්ෂණය. එතකොට ඇදයි වැරදි පේන්නේ.
ඉතින් ඕක තමයි චිත්තසංතානගත දුක කියන්නේ ඊට පස්සේ. දකින්නකොටත් මට නායට අඳු කළායි කියලා කියනවා. නිසා බුදුන් වහන්සේ වදාරනවා ප්‍රියවන් සමගත් අප්‍රිය සමගත් එක් නොවෙන්න. එක් නොවෙන්න කියන්නේ ඔය ඇලෙන්න එපා කියන එක. ප්‍රියයි කියලා අල්ල ගන්නත් එපා, අප්‍රියයි කියලා කැටෙන්නත් එපා. මධ්‍යස්ථව ඉන්න කියන එක. ඒක මම අනිත් පැත්තට හරවලා මේගොල්ලන්ට පෙන්නුවේ මම මේ තමන්ගේ අර්බුදයක් දුරදි ගන්න නැතුව විසඳ ගන්න ආකාරයක්. ඒකටත් අර මම පෙන්නපු චිත්‍රපටයේ පුද්ගලයාට හිතන්න ගිහින් සිදු වුණ අනාගතය දැකලා ඊට පස්සේ එකකින් ඇලකුණා වගේ ඔබටත් හිතන්න පුළුවන් නම් මේ පාරගියුත් වෙන්නේ මොකද කියලා ඊට වඩා කතා බහ කරලා ප්‍රශ්න විසඳගන්න එක හොඳයි කියලා තේරෙනවා. එතකොට මෙන්න මේ බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රමාදයට වර්තමාන මොහොත තමයි ප්‍රමාද විහාරය. ඉතින් ඒක ප්‍රමාද විහාරීත්වයෙන් සතර බැඳෙන හැටි තේරුම් ගන්න ඕන බණ අහලා තේරුම් අරගෙන එතකොට ඔහුට ආර්ය පුද්ගලයෙක් වෙන්න පුළුවන් ඇඳුම මාරු කරන්නේ නැතුව. එතකොට ඔහු සතර හදන කෙනෙක් වෙන්නේ සතර අවසන් කරන කෙනෙක්. අප්‍රමාද විහාරී. අප්‍රමාදව අමත පදං. සිතට ගලපලා බලන්න ඕන මම මේ කියන කාරණාව මෙහෙම තණ්හා උපාදාන භව වීමෙන් සතරට බැඳෙනවාද? ඒක පොතේ නෙමෙයි තියෙන්නේ ඔබේ ඇස තුල කන තුල නාසය තුල අරමුණක් තුල. ඒක හිමිහිට කල්පනා කරලා ගලපලා බලන්න ඕන. පෙළ දහම්. ඒක කරේ නැත්නම් ඉවර වෙනවද? එතකොට භවපච්චය ජාති භව නිරෝධෝ නිබ්බාණං අරමුණ තුල තියෙන්නේ. ආව කල්ප ගණන් බලන්න දෙයක් නැහැ. මොකද අරමුණක් එක්කලා කටයුතු ඊට වඩා එහාට නැහැනේ. අරමුණෙන් අරමුණට භවපච්චය ජාති අරමුණෙන් අරමුණට භව නිරෝධෝ නිබ්බාණං. තථාගතයන් වහන්සේ මේ පිළිබඳව කරපු පරිශ්‍රණය හරි ගැඹුරු එකක්. ඔය ඥාන ධානය වැඩුව හැමෝම සිත බලෙන් යටපත් කළා ඇරුණාම ස්කන්ධ පංචකයෙන් පංචකයට මැරෙන බව හොයාගත්තේ නැහැ. මම පුද්ගලයෙක් වශයෙන් ගත්තේ. ඒ නිසා ආත්ම දෘෂ්ටිය තුළ දානීය තුළයි, සීලිය තුළයි, භාවනාව තුළයි තුන තුළ ආත්ම දෘෂ්ටිය තිබුණේ. නමුත් අපිට මේ ස්කන්ධ පහෙන් පහට මැරෙන බව සහ මුලා වීමෙන් සතරට බැඳෙන බව, මුලා නොවෙන්නම් එතනින් සතර කඩන්න පුළුවන් බව බුදුන් වහන්සේ ඒක භාග්‍යමත් අවස්ථාවක් බව. හැමෝටම මේ අවස්ථාව උදා වෙන බව තේරුම් ගන්න නැති වුණාට. සසරට බැඳෙන්නත් පුළුවන් මෝඩකමට ඕනනම් ඒ මොහොතම සසර කඩන්න පුළුවන්. එතකොට ඔය අවුල් වෙන මානසිකත්වයේ හැඟීම් වලට එහා ගියාම අවුල් වෙන්නේ නැති තැනක් තියෙනවා. බාහිර ලෝකෙත් එක්කලා සිද්ධි සිදු වුණාට අඬන්න දොඩන්න වැළපෙන්න කාරණයක් නැති සංසුන්සිත කියන්නේ ඒක තමයි. ඒ නොසන්සුන්සිත ප්‍රමාද විහාරී එක අතෑරලා දහම සංසුන්සිත හම්බ වෙනවා. ඒ සංසුන්සිතෙන් ජීවත් වෙනකොට අටලෝ දහමට අපට තර්ජනය කරන්න බෑ. ඒකයි රාස්වත පෘථග්ජනය අටලෝ දහමෙන් දුක් වෙනවා. සුත්ත අරිසකයට දුක් වෙන විතරක් නෙමෙයි උට ජාති ජරා මරණත් හම්බ වෙනවා. ඒ නිසා. නමුත් සුතවත් අරිසාවකයා ජාති ජරා මරණලුත් මිදෙනවා කියලා තියෙනවා මේ කම්පණය බාර ගන්න නැත්නම්. පේනවද මේ මනසේ පරිවර්තනයක් තියෙන්නේ කියලා? මේ ලෝකේ මොකක්වත් නැහැ මේ ගැටලුව හිතේ තියෙන්නේ. බාහිරේ තියෙන පුංචි ප්‍රත්‍ය විතරයි. තම තමන් මේ ගැටලුව හදාගත්තාම බුදුරු එලි කළා වූ සත්‍ය රහස තමන් අනුගමනය කිරීම තුළ හොයන සැනසීම හම්බ වෙනවා. ඉතින් ඔය මම එක වචනයක් නේ ගත්තේ. ඒ ඕක තව ඕනේ වචනයකට ඕන සූත්‍රයකට ගත්ත හැකි උදලා. මම නිකන් මේ වචනයක් මතක් කරලා ගත්තේ. ප්‍රමාදය අප්‍රමාදය කියන වචන දෙකක් ගත්තේ. නමුත් ඒක ඉස්කෝලේ හෝ බස් එකේ හෝ නෙමෙයි තියෙන්නේ අන්තිමට. සිත තුළ. ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, අරමුණ තුළ, ලෝභය තුළ, ද්වේෂය තුළ, මෝහය තුළ ප්‍රමාදය තියෙනවා. එහෙනම් ඒන් මිදෙන්න තමයි සිත පුරුදු කරන්න ඕන. ඔතෙන්ද සිත පුරුදු කරලා ගේන්න වෙනවා. ඔය ආනාපාන සති කියලා කියන්නේ ඔය පුරුදු කරන පළවෙනි මොන්ටිසෝරි වගේ අවස්ථාව. හුස්ම ඉහළ පහළ ගන්නවට ආනාපාන සති කියන්නේ. උපන් දවසේල මැරෙනකම් හුස්ම ගන්නවනේ අපි. නමුත් බලන් හිටියොත් දැනෙන එක නේද? ඇතුළ වෙනවා දැනෙනවා, පිට වෙනවා දැනෙනවා.
අන්න එතකොට දැනෙන එකයි සිහිය කියන්නේ. ඒ මොහොතේ සිදුවෙන දේ දැනෙන එකට තමයි සිහිය කියන්නේ. දැන් ටිකක් වෙලා විනාඩි 10ක් 15ක්ම දැනෙන්න ගත්තොත් සිහිය හුරු වුණා. වයි භාගයක් විතර සක්මන් කරන ඉරියව් ගත්තොත් සිහිය හුරු වුණා. අය ආනාපාන සති වැඩුව කියලා ලැබෙන කෙලෙස් නැතිවීමක් නැහැ. පයින් ඇවිද්දා කියලා වෙන දෙයක්වත් නැහැ. ඒ සිහිය ගේන්න ඕනේ ඊට පස්සේ මෙන්න මේ අප්‍රමාද විහාරී තැනට. ස්කන්ධ පංචකෙන් පංචයට ලෝභයේ ද්වේෂයේ මොහේ මරනවා බලන්න දැනෙන්න සිහිය එතෙන්ද ගේන්න ඕනේ. ඒ නිසා මම දකින්නේ කායනුපස්සනාව තුළින් පෙන්වන්නේ සිහිය හුරු කිරීමක්. ඊට පස්සේ වේදනා චිත්ත ධම්ම එකකින් මේ සිහියෙන් ওই Nirodha දකින්න පුළුවන්. ඔය සිහියෙන් වෙන්න ඕන ඔය අනාගතයට ඉතුරු නොවි Nirodha වෙන එක නැත්නම් නිවීමට යන එක. වෙන මොකක්වත් නෙමෙයි සිහියෙන් වෙන්න ඕනදී. ඉතින් අපි ඉතින් අර කබරේ කුස්ම ගන්නවා කුස්ම ඉහළ පහළ දාලා කල්පයක් බලන් ඉන්න හදනවා ආනාපාන සතියෙන් බුදුහාඳුරෝ බුදු උණයි කියලා. ඒක ගෙනියන්න ඕන දිගට සතිය කියන්නේ මං සතිය කියන්නේ දැනෙන එක. ඉතින් ඒක එහෙනම් වර්තමානව තරහ එනකොටත් වෛරය එනකොටත් අනුන්කද කියන්න හිතෙනකොටත් දැනෙන්න එපයි මං කරන්නේ වැරද්දක් කියලා. ඒ දැනෙන්නනේ. සති කියන්නේ 아무තු එකක් නෙමෙයි. සති කියන්නේ කුසල චෛසිකයක්. අකුසලයෙන් වෙන්වීමට පාවිච්චි කරන්නා වූ දෙවෙනි චෛසිකය. දැන් මෝහ අහිරික අනුත්තප්ප උද්දච්ච අකුසල චෛසිකයක්. ඒ වගේම සද්දා සති කුසල චෛසික අකුසලයෙන් වෙන. අන්න සද්දා වලට එහා පැත්තෙන් සති කියන චෛසිකය තමයි ඔය දිනු කරන්න ඕනේ. එයාට තමයි පේන්නේ. දැනෙන්නේ. ඔය ඉන්නව මරනවා පෙවුන්නේ නැහැ කියලා කියන ප්‍රශ්නයක් මට මරාන වැරෙන්න හිතෙනවා මොනවා වුණාද දන්නේ නැති ඒක තමයි සති නෑ කියන්නේ. මේ මානසික පරිවර්තනය ජීවිතේලා ඇති කරගන්න පුළුවන් නම් ওই ගෙදවල් වල ඇති වෙන ගැටුණුත් ඔක්කොම ගැටෙන්නේ නැතුව ඉවර කරගන්න පුළුවන්. පුංචි තැනකින් ඉවර කරගන්න පුළුවන්. නැත්නම් කතා කරලා විසඳ ගන්න පුළුවන්. ඒක පෘථග්ජනයාගේ ජීවිතය අවුල් වෙන්නේ. ඒකට ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ පෘථග්ජන භාවයේම අවුලනේ. ඒක තමයි ආර්ය පුද්ගලයෙක් බවට පත් වුණා නම් විවාහය තහනම් කරලා නැහනේ. එතකොට කිරිසහ පැණිසේ සාමයෙන් සමගින් සමාදානෙන් මේවා ප්‍රශ්නයක් කරගන්න නැතුව ගෙනියන්න දෙපැත්තට හැල්ලා නිදා ගන්න නැති වෙන්න තරහ වෙලා නිදා ගන්න නැති වෙන්න කතා කරලා විසඳ ගන්න. අර හොද්දේ දිනකට කන් තමයි දබරකම් අපේ කියන හොද්දපටු යන්න ඉස්සලා දබරේ තියෙනවා නෝ ඉදුණෙන් පස්සේ බෙදාන කන්න එපා. එක මේසෙට ඇවිදින්. එතනින් ඉවර කරන්න ඕනේ. පොරොන්දුනේ ජීවිත අවසානයේ දක්වා ඉන්න නම් ගහලා මරන්න පොරොන්දුනේ නෑ. දික්කසා දෙන්න පොරොන්දුනේත් නෑ. සියලු බර දරන්න. සැප දුක දෙකම සමසේ බිඳ දරා ගන්නයි පොරොන්දුනේ. නමුත් පෘථග්ජන බව වෙන්න බොනවා වැඩි වෙන්න කේන් තියනවා වැඩි වෙන්න ප්‍රශ්න අවුල් වෙනවා. ප්‍රශ්න හත් ඇති කරන්නේ බාහිර සමාජයේ නෙමෙයි. ඔය මනසමයි. ඒ නිසා අපි මේ කතා කරන එක ප්‍රායෝගික දෙයක්. මහානකමට අදාළ දෙයක් විතරක් එහෙම නෙමෙයි. ඔබේ ජීවිතය උදව් කරගෙන ඕනෑම කාරණයකට එහෙනම් සිද්ධියට පෙර අනුවිතර්කණය කරන්න, අනුවිචාරණය කරන්න, හිතට යොදලා බලන්න. ධර්මයේ පැත්ත මම පෙන්නවා, යහපත් පැත්තට ගියාම වෙන දේත් පෙන්නවා. ඒක කල් තියා බලන්න පුළුවන් නම් ඒ පාරේ නොයා ඉන්න පුළුවන්. දෙපැත්තෙන්ම ජයග්‍රහණය ලබා ගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා. සුබ රාත්‍රියක්.